නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, සියලු දෙනාම අද කල්යාණ මිත්‍රත්වයෙන් සම්බන්ධ වන්නේ විශේෂයෙන් කොවිඩ් කාලය තුල අපිට විහාරස්ථානයේ පැමිණෙන්නත් බැරි නිසා අපි කල්පනා කළා, ඒ වගේම ආරාධනාත් කළා, විශේෂයෙන් සෑම ඉරිදා දිනකම ධර්ම දේශනාමය පින්කමක් අපි සූම් තාක්ෂණයෙන් පවත්වමු කියලා. දෙනුජක්කටත් කියනවා. ඒ වගේම අපේ වෛද්‍ය පොඩක් තත්පරයක් ඔක්කොම මියුට් කරන්න. මම සද්දපත් දෙනවා. ඔක්කොගෙම දැන් කට වැහුවා. අපව වුණොත් කතා කරන්න හදලා දෙන්න. සද්දපත් දෙන හන්ද මියුට් කරා. ඉතින් අපේ වෛද්‍ය කෝසලා මහත්මිය, ඒ වගේම අපේ වෛද්‍ය අනෝජ් මහත්මත්, වෙතෙනුජක්ක මේ සියලු දෙනා අපිට ඉල්ලීමක් කළා මේ දේශනා මාලාවක් පටන් ගන්න කියලා. ඒ වගේම ඒ අතර සාකච්ඡා වුණා භාවනා වැඩසටහනකුත් කරමු කියලා. ඉතින් මේ කොවිඩ් හන්ද අපිට තාම තව ටික දවසක් ගියාම මේ කොවිඩ් තත්ත්වය අඩු වෙලා ගියාට පස්සේ අපිට පුළුවන්කම ලැබෙවි භාවනා වැඩසටහනකුත් පටන් ගන්න. ඉතින් අපි කල්පනා කරා මේ ඉරිදා දින රාත්‍රී කාලයේ ධර්ම දේශනයක් පවත්වන්න කියලා. ඉතින් මට මාතෘකාවකුත් දුන්න ගිරිමානන්ද සූත්‍රය. මම හිතන්නේ මේ ගිරිමානන්ද සූත්‍රය ගැන අපි සියලු දෙනාම වැඩි අවධානයක් යොමු කරන කාලයක්. ඒකට හේතුව මේ කාලය තුල බොහෝ පිරිසක් ලෙඩ දුක් කරදර මේ වලට මුහුණ පාන නිසා. ඉතින් අපි අතීතයේ ඉඳලා යම් කිසි කෙනෙක් අසනීප වුණාම අපි දේශනා කරන ප්‍රධාන සූත්‍ර වර්ග කීපයක් තියෙනවා. ඒ අතර සත්බුද්ධංග ප්‍රධානයි. ඒ වගේම මේ දස සංඥා සහිත ගිරිමානන්ද සූත්‍රයත් අපි කෙනෙක් අසනීප වුණාම නිරන්තරයෙන් භාවිතයට ගන්න. හැබැයි මේ සූත්‍රය ටිකක් දිග නිසා සාමාන්‍ය විනාඩි 30ක් විතර යනවා සූත්‍රය කියන්න ගියත් හරියට කිව්වොත් විනාඩි 20ක් 30ක් විතර. ඉක්මනට කිව්වොත් ඊට කලින් පුළුවන්. මධ්‍යසරයෙන් කිව්වත් විනාඩි 15ක් විතර යන නිසා මේ සූත්‍රය බොහෝ දුරට භාවිතා වෙනවා අඩුයි. හැබැයි අපේ දායකයෝ දන්නවා කවුරු අසනීප වුණත් මම බොහෝ දුරට මේ සූත්‍ර දෙකම දේශනා කරනවා. ඉතින් ඒ වායේ ප්‍රතිඵල ගොඩක් අපි දැකලා තියෙනවා, අත්විඳලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍ර විග්‍රහ කරලා දුන්නොත් මේ දායකයන්ට තවත් හොඳයි කියලා මාත් කල්පනා කරේ, ඒ සඳහා යෝජනා කළා. ඉතින් පිරිත් කියලා ලෙඩ හොඳ කරන්න පුළුවන්ද බෑද කියන එක පිළිබඳව ඒක ප්‍රශ්නාර්ථයක්. එහෙම පිරිත් වලින් ලෙඩ හොඳ කරන්න පුළුවන් නම් ඉතින් අපිට මේ වෛද්‍යවරු අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පිරිත් වලින් යම් මානසික සහනයක් ලබා දීම තුළ, ඒ මානසික සතුට තුළ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ හැකියාවක් පිරිතට තියෙනවා කියන කාරණේ අද වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ, සංශ්ලේෂණ, විශ්ලේෂණ හරහා පවා ඕන තරම් ඔප්පු කරලා තියෙනවා. ඒ සඳහා ඕන තරම් ඔබට Google කරොත් ඕන තරම් විස්තර ගන්න පුළුවන්. මේ Functions of Dying Man, Power of the Hidden Water වගේ ඕන තරම් රිසර්ච් තියෙනවා. ඉතින් ඒ සවුන්ඩ් තෙරපි එකක් විදිහට කරපු රිසර්ච් ගැන ඔය අඳුබඩ ඉන්ටර්නැෂනල් මෙඩිටේෂන් සෙන්ටර් එකකින් කරපු ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඒවා අධ්‍යයනය කරලා බැලුවහම පිරිතේ යම් බලයක් තියෙනවා කියන කාරණේ අපි විශ්වාස කරනවා. ඒවා අනිත් එකට ඒවා බොරුයි, වැඩක් නැහැ කියලා අපිට ඒව අහක දාන්න බෑ. මොකද එහෙම බොරුවක් නම් මේ දේවල් මේ අවුරුදු 2500ක් ඒවා කරගෙන ඉන්නේ නැහැ. බොරුට ඒවා ඉවත දාන්න. ඒ නිසා පිරිතේ මානසිකව ලබා දෙන්න පුළුවන් ශක්තියක්, ඒ පිරිතේ තියෙන ශබ්ද රසය, අර්ථ රසය, ධර්ම රසය තුල යම් ශක්තියක් ලබා දෙන්න පුළුවන් කියන කාරණේ විශ්වාස කරනවා. ඉතින් මම පෞද්ගලිකව ඒවා විවේචනය කරන්නේ නැහැ. මොකද මම පෞද්ගලිකව ඕන තරම් අත්විඳලා තියෙනවා නිසා. හැබැයි මම කියන්නේත් නැහැ පිරිත් වලින්
ලෙඩ හොඳ කරන්න පුළුවන් කියලා එහෙනම් බුදුහාමුදුරු ජීවක වෛද්‍යවරයාට තමන් අසනීප වුණාම එන්න කියන්නේ නැහැ. හැබැයි නෑ කියන්නත් බෑ මානසික වශයෙන් ශක්තිය තියෙන. ඒ නිසා මේ අන්ත දෙකටම යන්නේ නැතුව හිටියාම හරි. අසීමිතව පිරිතෙන් ලෙඩ හොඳ කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැතුව පිරිතෙන් බෑ කියලා හිතන්නේ නැතුව අපි මධ්‍යම මැද තැනක හිටියාම ඇති. නමුත් මානසික සහනයක් මේ තුල තියෙනවා කියන කාරණේ අපි විශ්වාස කරන්න ඕන සහ ඒක අපිට දැනෙන දෙයක් නිසා. ඉතින් වාර ශ්‍රමේ කියවතර කඳුබුර ඉන්ටර්නැෂනල් මෙඩිටේෂන් සෙන්ටර් එකකින් කරපු රිසර්ච් එක ඒක තාම පැහැදිලිව තියෙනවා විනාඩි 20ක් විතර අපි පිරිත් අහනකොට අපේ මනස බොහෝම නිශ්චල තත්ත්වයකට පත් වෙනවා. එතකොට ඔය එන්ඩෝෆින් කියන හොඳ හෝමෝන පිටියුටරි වලින් ඕෆෝ වෙලා මේ ඉමුනිටි එක බූස්ට් කරනවා කියන ඒවා සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙනවා. ඒ වගේ විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා ඒ පැත්තක් තියෙන බව ඊටාම කරුණාවෙන් මතක් කරනවා. ඉතින් මේ ගිරිමානන්ද සූත්‍රය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ ගිරිමානන්ද සූත්‍රය ඔබ සියලු දෙනා දන්නවා මේ ගිරිමානන්ද හාමුදුරුවෝ අසනීප වෙච්ච වෙලාවේ උන්වහන්සේ අසනීප වෙච්ච වෙලාවේ මේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා මතක් කරනවා ගිරිමානන්ද හාමුදුරුවෝ අසනීප වුණා කියලා. ඒ අසනීප වෙච්ච වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ මතක් කරනවා ආනන්ද හිමනම් දස සංඥා ඉගෙනගෙන ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවෝ අභියස ප්‍රකාශ කරන්න කියලා. ඒ ප්‍රකාශ කිරීමත් එක්ක උන්වහන්සේ සුවපත් වුණා කියලා මේ සූත්‍රයේ පැහැදිලිවම සඳහන් වෙනවා. ඒතකොට කෙලස් ගින්නෙනුත් සුවපත් වුණා, භෞතිකව හැදිච්ච ගින්නෙනුත් ලෙඩෙනුත් සුවපත් වුණා කියලා සඳහන් වෙනවා. සියලු දෙනාටම මම මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරා පේනවද දන්නේ. කවුරු එක්කෙනෙක් කිව්වනම් පේනවද කියලා? ඉන්න පොඩ්ඩක් කෙනෙක් පේනවා. අපු මියුට් කරගන්න ඔක්කොම අය. රයිට්. මේ ස්ලයිඩ්ස් ටික පේනව නේද? සියල්ලම. මේවායේ තියෙන අකුරු එහෙම පේනවද? එහෙමයි අම්මා. මේවායේ තියෙන රූප එහෙමත් පේනවද දන්නේ? මේ රූප වගේ ඒවා පේනවද? පේනවා. හොඳයි. රූපත් පේනව නෙවෙයි. පොඩ්ඩක් සාකච්ඡා කරමු මේ ගිරිමානන්ද සූත්‍රය ගැන. මේ ගිරිමානන්ද කියන හාමුදුරුවෝ ගැන පොඩ්ඩක් අපි ඉස්සෙල්ලා මේ මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේ ගැන පොඩ්ඩක් අපි විස්තර අධ්‍යයනය කරලා බලුවොත් මේ ගිරිමානන්ද සූත්‍රයෙන් පටන් ගන්න මෙහිමයි. ඒක සමයෙන් භගවා සාවත්‍යයන්ගේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ ගිරිමානන්ද මහරහතන් වහන්සේ ආබාධිතෝ දුක්ඛිතෝ බාල ගිලාන උන්වහන්සේ අසනීප තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ආනන්ද දස්සඤ්ඤා ගිහිල්ලා දේශනා කරන්න කියලා. එතකොට අපි පොඩ්ඩක් මුලින් මේ ගිරිමානන්ද මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණේ පොඩ්ඩක් විග්‍රහ කරගන්න උත්සාහ කළොත් හැබැයි මටත් මේ සූත්‍රයේ යම් ගැටලුවක් තියෙනවා. මේ ගිරිමානන්ද මහරහතන් වහන්සේ මේ වෙනකොට රහත් වෙලාද හිටියේ නැද්ද කියන කාරණේ. දැන් ඒ රහත් වෙලා හිටියා කියන එක තැනකින් පොඩ්ඩක් අපිට ඉස්මතු කරගන්න පුළුවන්. ඒ ඉස්මතු කරගන්න කලින් මම පොඩ්ඩක් ගිරිමානන්ද හාමුදුරුවන්ගේ අතීත කතාව පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්නම් ඔබේ අවබෝධය පිණිස. මේ ගිරිමානන්ද මහරහතන් වහන්සේ මීට කල්ප 30000කට පෙර උප්පත්තිය ලැබනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ තමයි වැඩ හිටිය සුමේද කියන බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ ගිරිමානන්ද හාමුදුරුවෝ ඒ කාලේ ගිහි ජීවිතයක් ගත කරලා ගිහි ගෙදරක ඉපදිලා ඊට පස්සේ අම්මයි තාත්තයි ඉන්නවා. ඊට පස්සේ මේ පුතාට විවාහයක් කරලා දෙනවා. ඒ විවාහයෙන් පස්සේ දරුවෙක් ලැබෙනවා. ඊට පස්සේ මේ සියලු දෙනාම බිරිඳයි පුතයි අම්මයි තාත්තයි මේ සියලු දෙනාම එකපාර මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වුණාම මේ සියලු දෙනාම එක සෑයක තමයි දවන්නේ. ඊට පස්සේ මේ ගිරිමානන්ද කියන මේ ගිහි දරුවට තරුණ පුද්ගලයාට මේ සිදුවීමත් එක්ක මානසිකව බොහෝම වැටීමක් සිද්ධ වෙනවා. මානසිකව ඇදවැටීම නිසා ඔහු මොකද සිද්ධ කරන්නේ? මේ සියලු දෙනාම
මිය පරලෝක ගිය නිසා එයා කැලේට යනවා. ගිහිල්ලා ගස් මුලට වෙලා තමන්ට මේ තමන්ගේ ළඟට වැටෙන දෙයක් කාලා බීලා කැලේට වෙලා ඉන්නවා. දැන් මේ ගිරිමානන්ද තේරාපදානයක පැහැදිලිවම තියෙනවා බරියාමේ කාලකතා පුත්තෝ සීවති කංගතෝ මාතා පිතාච බාතාච ඒකතිතකම්හි ඩයිහරි. දැන් මේ සිද්ධිය මතක් වෙනකොට අපිට තව සිද්ධියක් මතක් වෙනවා මේ පටාචාරාව. මේ වගේම නෙමෙයි. එතකොට මේ සියලු දෙනාම එක සෑයක දැවෙන නිසා මේ දුක දරා ගන්න බැරුව ඔහු කැලෑවට යනවා. ඒ ශෝකයෙන් මම තැවුනේ කෘෂ වූයේ පඬුවන් වූයේ මේ ශෝකයෙන් පිළිනේ මාගේ චිත්තය කෝපයද විය. මම මේ සෝලින් පිළුනේ වනයට එළඹී. ඊට පස්සේ ආ කැලේට යනවා. කියවන්න ගිරිමානන්ද තේරාපදානි වැඩි විස්තර සඳහා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා මේ කැලේට ගිහිල්ලා එනකොට බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා සමීපයට සුමේද කියන මේ බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා සමීපයට එනවා. ඊට පස්සේ මේ පුද්ගලයා සමීපයට ආවම මෙයා මොකද කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ආසනයක් පිළියෙල කරලා දෙනවා. ඒ ආසනය පිළියෙල කරලා දුන්නට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මෙයාට ධර්මයේ දේශනා කරනවා. ඊට කලින් මේ ගිරිමානන්ද තෙරුන් වහන්සේ මොකද කරන්නේ? පලාමිටක් පූජා කරනවා. පලාමිටක් පූජා කළා මට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. එතකොට සුමේද කියන බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ යාට ධර්මයේ දේශනා කරනවා. කොහොමද දේශනා කරන්නේ? අනාවහිතෝ තතෝ ආගුම් අනනුඤ්ඤාතෝ ඊතෝගත යථාගත තථාගත තත්තකාපරි දෙනවා. ඔබ උරග ජාතකයේ කියවුවොත් උරග ජාතකයේත් මේ කතාවමයි තියෙන්නේ. අනාවහිතෝ තතෝ ආග අනනුඤ්ඤාතෝ ඊතෝගතෝ යථාගතෝ තථාගතෝ තත්තකාපරි දෙනවා. මේ කතාවමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිරිමානන්ද අනාවහිතෝ තතෝ ආග ඔබේ ඥාති ඔබේ අම්මා තාත්තා දූ දරුවෝ දෙමව්පියෝ මේ ලෝකෙට එද්දි කියලා නෙවෙයි ආවේ. අනාවහිතෝ තතෝ ආග අනනුඤ්ඤාතෝ ඊතෝගතෝ මිහින් යද්දිවත් කියලා නෙවෙයි ගියේ. යථාගතෝ තථාගතෝ එයාගේ කර්ම ශක්තියට අනුව ආව කර්ම ශක්තියට අනුව ගියා. තත්තකා පරිදේවනයි නිසා හඬලා වැළපිලා මක් කරන්න. එතකොට මේ ධර්මය අහලා ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා මේ පූජා කරපු පලාමිටයි මේ ධර්මඥානෙ බලයෙන් එයා කල්ප ගානක් තිස්සෙම දිව්‍ය ලෝකෙ ඉපදිලා අප්‍රමාණ සම්පත් අනුභව කරමින් පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ කාලේ බිම්බිසාර මහරජතුමාගේ පුරෝහිත බමුණාගේ පුතා වෙලා උප්පත්තිය ලබනවා. මේ අපේ තථාගත බුද්ධ ශාසනය තුල ශාසනය පවතින මේ කාලේ බිම්බිසාර මහරජතුමාගේ පුරෝහිත බමුණාගේ පුතා වෙලා තමයි උප්පත්තිය ලබන්නේ. ඉතින් මේ ගිරිමානන්ද තරුණ කුමාරයා තරුණ වයසේදී මහාන වෙනවා. මහාන වෙලා අරණ්‍යගත කැලේට ගිහිල්ලා භාවනා කරනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස රජගහ නුවරට වැඩම කරනවා. දැන් මේ රජගහ නුවරට වැඩම කළා කියලා ආරංචි වෙනවා බිම්බිසාර රජතුමාට. ඉතින් බිම්බිසාර රජතුමා කල්පනා කරනවා කැලේ වැඩ ඉන්න උන්වහන්සේට කළා දෙන්න වැඩ ඉන්න ආරණ්‍යයක් කැලේ කළා දෙන්න කල්පනා කරනවා මේ සේනාසනයක්. හැබැයි රජතුමාට වැඩත් එක්ක ඇත්තටම අමතක වෙනවා මේ ගිරිමානන්ද හාමුදුරන්ට මේ සේනාසනයක් හදලා දෙන්න වැඩ ඉන්න කුටියක් හදලා දෙන්න අමතක වෙනවා. මේ අමතක වීම නිසා උන්වහන්සේ කැලේට වෙලා ඉන්නවා. දැන් වැස්ස එන කාලේ වැහි දෙවියෝ කල්පනා කරනවා වැරදිලා හරි වැස්සොත් මේ ගිරිමානන්ද හාමුදුරුවෝ තෙමෙනවා. ඒ හන්ද වැස්ස කල්පනා කරනවා වහින එක පරක්කු කරන්න. ඊපස්සේ රජතුමා බලනවා ඇයි වහින්නේ නැත්තේ? ගොවියන්ට ගොවිතැන් කරන්න වර්ෂාව නැහැ. ඒතොර ඇයි මේ වහින්නේ නැත්තේ කියන කාරණය බලද්දී එතුමට මතක් වෙනවා මම ගිරිමානන්ද හාමුදුරන්ට ආසනයක් කරලා දෙන්න පොරොන්දු වුණා. මම ඒක කරේ නැති නිසානේ කියලා තේරිලා එතුමා උන්වහන්සේට ආරාමයක් කරලා දෙනවා. එතකොට ඊට පස්සේ තමයි වැස්ස වහින්න පටන් ගන්න. එතකොට මෙන්න මෙතන මේ පොයින්ට් එක අල්ලගත්තාම මේ කතාවෙන් අපිට තේරෙනවා උන්වහන්සේ යම් තරමක් අනිවාර්යයෙන්ම රහත් භාවයට පත් වෙලා හිටියා කියන කාරණේ නිකන් මෙතනින් පැහැදිලිව මොකද වැස්සේ නැත්තේ නිසා වෙන්නවා. ඒකට අපිට පැහැදිලි උන්වහන්සේ අසනීප වුණේ රහත් භාවයේ සිටිද්දිමයි කියන තර්කය එතෙන්ටි අපිට ගලප ගන්න පුළුවන්. සමහර වෙලාවට
සමහරට උන්වහන්සේගේ පිනට නොවනද කියන කාරණය. මොකද මේ සූත්‍රය පුරාවටම අපිට හොයාගන්න අමාරුයි උන්වහන්සේ රහත් වෙලද හිටියේ රහත් නොවේද හිටියේ අසනීප වෙනකොට කියන කාරණය. මොකද රහත් වෙන්නේ කොහොමද දස සංඥා සම්පූර්ණ කළානේ. ඒතොර කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි දස සංඥා සම්පූර්ණ වෙච්ච කෙනෙකුට නැවතත් මේ දස සංඥා දේශනා කරන්නේ රහත් වෙන්න කියන සංකල්පෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්න විදියක් නැහැ මේ තර්කෙත් අනුව. ඊළඟ එක තමයි දැන් එහෙම කෙනෙකුට තර්ක කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ චුන්දතේර බොජ්ජංගය ගත්තාම බුදුරජාණන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවේ චුන්දහාමුදුරන්ට මතක් කරනවා දස සංඥා දේශනා මේ සත්බොජ්ජංග දේශනා කරන්න කියලා. ඒකවල බුදුරජාණන් වහන්සේට ආපහු සත්බොජ්ජංග මෙනෙහි කරන්න දෙයක්වත් නැහැනේ. ඒතර අපිට මේ කාරණයෙන් පැහැදිලි වෙනවා යම් ආකාරයකට මේ සංඥා නැවත නැවත මෙනෙහි කිරීම මේ සංඥා නැවත නැවත මතක් කිරීම රහත් උනත් කරගත යුතුයි කියන කාරණය අපිට ඉතාම හොඳට පැහැදිලි වෙනවා. ඒක තර්කානුකූලවම අපිට උදාහරණ සහිතවම ගන්න පුළුවන්. අපි ගියොත් අපිට මේ සූත්‍රයේ පහුවෙදී හමු වෙනවා. මේ සූත්‍රයේ මේ මම ගත්තා. අපි ගියොත් සීල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සීල සූත්‍රය කියලා. ඒ සීල සූත්‍රයේ අපිට මේක පස්සේදී අපිට ඒක හමු වෙනවා. සීල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලිවම දේශනා කරනවා භික්ෂුවක් වුණත් ඒ වගේම මෙතින් සීල සංයුත්තේ සංයුත්ත නිකායේ පරිපන්නාසකේ ධම්මකිත්ත වගේන සීල සූත්‍රය රහත් වුණත් මේ අනිත්‍ය සංඥාව වැඩි යුතුයි කියන කාරණය මේ ඊටාම් පැහැදිලි සූත්‍රයේ සඳහන් වෙනවා. භික්ෂුවක් වුණත් සෝවාන් වුණත් සකෘදාගාමී වුණත් අනාගාමී වුණත් රහත් වුණත් අනිත්‍ය සංඥාව නිරන්තරයෙන් නැවත නැවත මෙනෙහි කර යුතුයි කියන කාරණය. එතකොට අපිට මෙතනින් පැහැදිලි වෙනවා බොහෝ දුරට උන්වහන්සේ මේ අසනීප තත්ත්වයටපත් වෙනකොට රහත් වෙලා තමයි හිටියේ කියන කාරණය. හොඳයි. එතකොට උන්වහන්සේගේ චරිත කතාව මම හිතන්නේ මේ පින්වතුන් අහලා නැති නිසායි මම ආරම්භයක් විදියට උන්වහන්සේගේ චරිත කතාව දේශනා කරන්නට යෙදුනේ. හොඳයි. ඊළඟ කාරණේ තමයි ඔබට යම් තරමක් දුරට මේ අද දේශනාව සාකච්ඡා කරනකොට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒකත් වැදගත් කරන්නේ ප්‍රශ්න. ඉතින් මම මතක් කරනවා ඔබේ සියලුම ප්‍රශ්න කොහොම හරි ඉවසගෙන දේශනාව අවසාන වෙනකන් තියාගන්න. ඒ කියන්නේ සංඥා 10ම ඉවරනකන් තියාගන්න. සංඥා 10ම ඉවරනාට පස්සේ අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. මොකද ගොඩාක් ප්‍රශ්න निराකරණය වෙනවා සංඥා 10ම අහනකොට. හරි? ඊට කලිනුත් කාට හරි ප්‍රශ්නයක් එක නිකන් දරා ගන්න බැරුව කියා ගන්නම ඕන නම් ඔබට පුළුවන් එක්ක මට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් ඊමේල් කරන්න. එතකොට නැත්නම් මොකද අපි අර දේශනාව කරගෙන යන අතරතුර බාධා ආවොත් ඒකේ අර යන ෆ්ලෝ එක පොඩ්ඩක් ගැටළු සහගත වෙන නිසා. හොඳයි. අපි යන්නේ නැවතත් අපේ සූත්‍රයට. දැන් ගිරිමානන්ද හාමුදුරුව ගැන අපි කතා කළා. ඊට පස්සේ මේ සූත්‍රය පටන් ගන්නේ මෙහෙමයි. දැන් මේ ආයස්මතෝ බන්තේ ගිරිමානන්ද ආවත්තෝ දුක්ඛිතෝ බාලල ගිලානෝ ගිරිමානන්ද තෙරුන් වහන්සේ බොහොම ආබාධ ලෙඩ දුක් සහිතව මේ බොහොම අසනීප තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ සචේ ගෝත්වං ආනන්ද ගිරිමාන සංකමිත දස සංඥා භාෂය ආනන්ද ගිහිල්ලා ගිරිමානන්ද හඳුර දස සංඥා දේශනා කරන්න තානං කෝපනේතං විජ්ජතියං ගිරිමානන්දස්ස වික්කුණෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පස්සම්බේ. ආනන්ද ගිහිල්ලා මේ දස සංඥා දේශනා කරන්න. එතකොට ඒ අසනීපයෙන් ගිරිමානන්ද තෙරුන් සම්පූර්ණ සුවාතට හැරී කියන කාරණය. එතකොට මෙතන මේ ලෙඩ අපිට දෙකකට බෙදන්න පුළුවන්. ආධ්‍යාත්මික ලෙඩ සහ කායික ලෙඩ. ඒතර කායිකව මේ ඇතිවෙච්ච ලෙඩත් මානසිකව තියෙන ලෙඩත් මේ දෙකම සුවපත් වුණා කියන කාරණය මේකෙන් පැහැදිලි වෙන්නේ. හොඳයි. ඊට පස්සේ අපි සූත්‍රයට આવුත් මේ දස සංඥා. දැන් මෙතන තියෙනවනේ මේ දස සංඥා කියන. අපි ඊට පස්සේ පොඩ්ඩක් සාකච්ඡා කරමු කෙටියෙන් මොනවද මේ සංඥා කියන්නේ කියන කාරණය. අද මම සාකච්ඡා කරන සියලුම කාරණා සම්බන්ධව සියලුම කාරණාවලට අදාළව මේ රෙෆරන්සස් කියන්නේ ගත්ත තැන් සූත්‍ර සියල්ලම මම දක්වනවා. ඒකට හේතුව තමයි
දැන් අපිට තවත් වැඩිදුරට අධ්‍යයනය කිරීම සහ මොකද භික්ෂුවක් වුණාම භික්ෂුව කළ යුත්තේ සත්තු කිච්ඡංව සෝකර්. කියන්නේ බුදුහාඳුරුන්ට අයිති වැඩේනේ කරන්න ඕනේ. ඒ කියන්නේ බුදුහාඳුරු කියපු දේ ඒ විදිහටයි කියන්න. ඉතින් අපිට ඕන දේවල් කියන්න ගියොත් ඒක ගැටලුවක් වෙනවා. එහෙම කියනවා නම් කියන්න ඕන මේක මගේ මතය. හැබැයි මේක බුද්ධ මතය නෙවෙයි. මේක ගැන මට වගකීම් මම ගන්නවා. කියන මතයේ ඉඳගෙන කියන්න ඕන. අනිත් එක අපි දැන් විවිධ මත කියන්න ගියාම එක එක අයගේ පෞද්ගලික අවබෝධය කියන්න ගියාම ඒක මොකද අපේ තියෙන අර පුහුදුන් ස්වરૂපය නිසා යම් යම් වැරදි දේවල් සමාජගත වෙන්න පුළුවන්. එහෙනම් අද මම කතා කරන සියලුම දේවල් වලට සූත්‍රයක් හෝ පොතක් අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට ඒවත් මම සඳහන් කරමිනුයි දේශනාව සිද්ධ කරන්නේ. හොඳයි. අපි මුලින්ම මේ දස සංඥා ගැන කතා කරන නිසා මුලින්ම අපි හඳුනාගන්න මේ සංඥා කියන්නේ කුමක්ද කියන කාරණා. ඒක මේ හරි වටිනවා. මොකද මේ අපිට ගොඩාක් ප්‍රශ්න අද වෙනකොට මේ උද්ගත වෙලා තියෙන්නේ මේ අපි ගාව තියෙන මේ සංඥා විපල්යාසය නිසා. ඒ කියන්නේ වැරදි සංඥාවන් ගැනීම නිසා. ඉතින් මේ සංඥා කියන එක හඳුනා ගන්න අපිට හොඳ සූත්‍රයක් තියෙනවා. සූත්‍රය තමයි මේ මහා වේදල්ල සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය. ඔබට මෙතන පේනවා මජ්ක්‍ධිම නිකාය මූලපණ්ණාසක පාළි චූලයමක වර්ගයේ මහා වේදල්ල සූත්‍රය. මහා වේදල්ල සූත්‍රය කියවනම් සංඥාව ගැන හරි ලස්සනට සංඥාව කියන්නේ මොකක්ද කියලා හරි ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. ඔබ සංඥා කියන වචනය පොළොතේ බුද්ධත්ව හඳුරුවන්ගේ පාලි භාෂා මේ ඩික්ෂනරියට දාලා බැලුවොත් කොපි කරලා බැලුවොත් ඔබට මෙන්න මේ වගේ අදහසක් එයි සංඥාව කියන එක. සංඥා යනු අදහසක් ඇඟවීමට කරන හස්ත විකාරාදී අවබෝධය ලකුණ සංඥාව හැඳිනීම හැඳිනීම කියලා අර්ථකථනයක් ගන්න පුළුවන්. එතකොට සංඥාව කියන එකට හොඳම අර්ථකථනය තමයි හැඳින ගැනීම කියන අර්ථකථනය. ඒක තව ටිකක් ගැඹුරින් මම විග්‍රහ කරලා දෙන්නම්. දැන් මේ සූත්‍රයේ තියෙනවා මේ අපි ගියොත් මහා වේදල්ල සූත්‍රයේ සංඥාව කියන එක ඉතාම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. සංඥා සංඥාති ආවසෝ උච්චති. කිත්තාවතානුකෝ ආවසෝ සංඥාති උච්චති. මේ සංඥාව කියලා කියනවා කොපමණකින් සංඥාවයයි කියනු ලැබේ. ඊට පස්සේ සංඥාව ගැන ලස්සන විග්‍රහයක් තියෙනවා. සංජානාති කෝ ආවසෝ තස්මා සංඥාති උච්චති. කිංච සංජානාති නීලකම්පි සංජානාති පීතකම්පි සංජානාති ලෝහිතකම්පි සංජානාති ඕදාතම්පි සංජානාති සංජානාති කෝ ආවසෝ තස්මා සංඥාති උච්චති. ඔන්න ලස්සනට සංඥාව කියන අර්ථකථනය විග්‍රහ කරලා තියෙනවා මේ මහා වේදල්ල සූත්‍රයේ. ඒක වැඩිදුර කාට හරි මේක අධ්‍යයනය කරන්න ඕන නම් මහා වේදල්ල සූත්‍රය කියවන්න පුළුවන්. එවත්නි සංඥාවයයි කියනු ලැබේ. එවත්නි කොපමණකින් සංඥාවයයි කියනු ලැබේද? යම් හේයකින් හඳුනයිද එවත්නි එයින් සංඥාවයයි කියනු ලැබේ. කුමක් හඳුනයිද? නිල් පාට හඳුනයි, කහ පාට හඳුනයි, ලේ පාට හඳුනයි, සුදු පාට හඳුනයි. එවත්නි යම් හේයකින් හඳුනයිද එයින් සංඥාවයයි කියනු ලැබේ. එතකොට මේ විදිහට ස්කන්ධ පහටම මේක අදාළයි. එතකොට අපිට පැහැදිලි සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. එතකොට මේ භාෂාවේ වචන දෙකක් තියෙනවා දැනීම සහ හැඳිනීම කියලා. දැන් හැඳිනීම කියනකොට ඒක ටිකක් මූලිකයි. දැනීම කියනකොට ඊට වඩා ටිකක් වැඩි. එතකොට හැඳිනීමට කියනවා සංඥාව කියලා, දැනීමට කියනවා අපි විඥානය කියලා. ඒක පූර්ණත්වයෙන්ම ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්නවට කියනවා ප්‍රඥාව කියලා. අපිට ඒ කාරණේ ලියා ගන්න පුළුවන් මේ විසුද්ධි මාර්ගයට ගියාම විසුද්ධි මාර්ගයේ තියෙනවා හරි ලස්සනට විග්‍රහ කරලා සංඥා විඤ්ඤා පඤ්ඤා කියලා වචන තුනක්. සංඥා විඤ්ඤා පඤ්ඤා. මේ බලන්න මෙතන ඔබට මේ කියනොත් පේන්නේ දැනීම සමාන වූද මිහිලා විශේෂය නම් සංඥාව නීල පීතාදී වශයෙන් අරමුණු හැඳිනීම් මාත්‍රයක් මුත් අනිත්‍ය ආදී වශයෙන් ලක්ෂණ දැනීම නොකෙරේ. ඒතර පැහැදිලි සංඥාවකදී සිද්ධ වෙන්නේ අරමුණ මූලිකව ලකුණු කිරීම විතරයි.
එතකොට විඥාණය නීලාදී වශයෙන් අරමුණු හැඳිනීම හා අනිත්‍යාදී වශයෙන් ලක්ෂණ ප්‍රතිවේද කෙරේ. එතකොට විඥාණයට පුළුවන් අනිත්‍යාදී ලක්ෂණ දකින්නත් පුළුවන් නීල පීතාදී අරමුණු හොඳට අඳුර ගන්නත් පුළුවන්. ඒත් විඥාණයට පුළුවන් කමක් නැහැ මාර්ග උපදවන්න. එතකොට ප්‍රඥාව වනාහි නීල පීතාදී වශයෙන් අරමුණු හැඳිනීමෙන්ද අනිත්‍යාදී වශයෙන් ලක්ෂණ දැනීමෙන්ද උද්‍යව්‍ය ඥානය පිළිවෙතින් ව්‍යායාම කොට මාර්ග පහළ කිරීමේද සමර්ථ වේ. එතකොට අපිට පැහැදිලි මේ වචන තුනේ වෙනස. දැන් මේ වචන තුන මෙහෙම කිව්වට ඔබට තේරෙන්නේ නැතුව ඉතින් එහෙනම් උදාහරණයක් කරගෙන මේක නිකන් විග්‍රහ කරලා දෙන්න උත්සාහ කරන්න. ඔබ කල්පනා කරන්න මේ උදාහරණය ඇත්තටම විසුද්ධි මාර්ගයේ තියෙන උදාහරණ. මේ සංඥා පඤ්ඤා විඤ්ඤා විග්‍රහ කරගන්න. ඔබ කල්පනා කරන්න මණිකක් තියෙනවා කියලා. මණිකක්. මේ මණික පොඩි ළමයෙක් දැක්කොත් එයාට හුදෙක් මේක මණික කියලා ලකුණක් සටහන් කිරීමේ හඳුනා ගැනීමේ හැකියාවක් විතරයි තියෙන්නේ පොඩි ළමයෙකුට. ඒකේ වටිනාකමක්, ඒක උපදාන ආකාරයක්, ඒක විකිණීමෙන් ලැබෙන මුදලක් පිළිබඳව ලොකු අදහසක් නැහැ. එතකොට ඒ දරුවා හරියට සංඥාව වගේ. හැබැයි ගම්වැස්සෙක් මේ මණික දැක්කොත්, තරුණ කෙනෙක් දැක්කොත් එයා දන්නවා ඒකට වටිනාකමක්, එයා දන්නවා ඒක හදා ගන්න ඕන විදිය ටිකක් අර පොඩි ළමයෙකුට වඩා වැඩි නාකමක් ගම්වැසියෙකුට තියෙනවා. ඒක හරියට විඥානය වගේ. හැබැයි මේ මණික කරුවෙක් දැක්කොත් එයා දන්නවා මේක උපදාන්න ඕන කොහොමද? මේකේ වටිනාකම කොච්චරද? මේ සමස්තයම පිළිබඳව පරිපූර්ණ ඥානයක් මණික් කරුවෙකුට තියෙනවා. එතකොට සංඥාව හරියට අර දරුවා වගේ, විඥානය හරියට ගම්වැසිය වගේ, ප්‍රඥාව හරියට මණික් කරුවා වගේ. එතකොට මෙන්න මේ විදිහට සංඥාව මූලිකව අරමුණු ලකුණු කිරීම වශයෙන් කියලා පොඩි අදහසක් තියාගත්තොත් හොඳයි. අපි සංඥා ස්කන්ධය ගැන වෙනම සාකච්ඡා කරන නිසා එතනින් සංඥා පිළිබඳව අපි නවත්තනවා. හොඳයි. එතකොට මේ සංඥා ගැන අපි සාකච්ඡා කරමින් හිටියේ. අපි ඊට පස්සේ බලමු මේ සංඥා ගැන ආපහු පොඩ්ඩක්. දැන් අපිට ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙනවා සිහිපත් කළ යුතු සංඥා 10ක් පිළිබඳව. අනිච්ච සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිබිල සංඥා, සබ්බ සංකාරයේ අනිච්ච සංඥා, ආනාපාන සති කියලා 10ක් ගැන සඳහන් වෙනවා සංඥා මෙනෙහි කළ යුතු. දැන් බුදුරජාණන් වහන්සේ මේ සංඥාව මූලික ස්වરૂපයට යන්නේ මොකද? අපි ප්‍රධාන වශයෙන් මේ අපි සංඥාවන් වැරදියට ගැනීම නිසාම අපිට වැරදි මත හතරක් ගොඩනැගිලා තියෙනවා. පළවෙනි වැරදි මතය තමයි අපිට ගොඩනැගිලා තියෙන අපේ සංඥා විපල්යාසය නිසා අනිත්‍ය දේ නිට්ටයයි කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒක තමයි පළවෙනියෙන්ම අපිට අපේ සංඥා විපල්යාසය. සංඥා අපි වරද්දගත්ත තැන. දෙවෙනි එක තමයි අසුබ දේ සුබයි කියලා අපි හිතාගෙන ඉන්නේ. තුන්වෙනි එක තමයි දුක්ඛ සහගත දේ සුඛයි කියලා අපි හිතාගෙන ඉන්නේ. හතරවෙනි එක තමයි අපිට අනත්ත දේ ආත්මයි කියලා හිතාගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ ප්‍රධාන හතර තමයි අපි ඇත්තටම අවුල් කරගෙන තියෙන්නේ. ඒකට කියන සංඥා විපල්යාස කියලා. ඒ නිසා මේ සංඥා නිවැරදි කර ගැනීම ඉතාම වැදගත් නිසා බලන්න බුදුරජාණන් වහන්සේ මේ සංඥා ගැන සූත්‍ර ගානකදීම සඳහන් කරලා තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට අංගුත්තර නිකායේ පංචක නිපාත පාළියේ සංඥා වර්ගයේන ဒုတိ ය සංඥා සූත්‍රයට ගියොත් එතෙන්දී අපිට පෙන්නලා දෙනවා සංඥා පහක් නිරන්තරයෙන් මතක් කරන්න කියලා. පංචමානි භික්කවේ සංඥා භාවිතා බහුලී කතා මහප්පලා හොಂತಿ මහානිසංසා අමතෝ ගදෝ අමත පරියෝසාන. අමත කියලා කියන්නේ නිවන, නිවනට නැමිච්ච, නිවනට යොමු වෙච්ච, නිවන කෙලවර කොට ඇති පරියෝසාන. කතමා පංච අනිච්ච සංඥා, අනත්ත් සංඥා, මරණ සංඥා, ආහාර පරික්කුල සංඥා, සබ්බ ලෝකේ අනිබිද සංඥා. දැන් මෙතන අපි කතා කරන 10න් 3ක් තියෙනවා. අනිච්ච සංඥාවයි, අනත්ත් සංඥාවයි, සබ්බ ලෝකේ අනිබිද සංඥාවයි. මේ දෙකත් ඇත්තටම අපි කතා කරන ටිකකින් කව වෙනවා. ඒතකොට මේ පහ නිරන්තරයෙන් මතක් කරන්න කියලා වෙන්නලා දෙනවා. දැන් බලන්න සංඥා ගැන හරි
අපි දැනගැනීම ඉතාම වැදගත් කියන කාරණය මූලික දුස්සමය අවබෝධ කරගැනීමේදී මේ තුලින් අපිට පැහැදිලි වෙනවා. දැන් දෙවනි සූත්‍රය තමයි අංගුත්තර නිකායේ සත්තක නිපාත පාළියට ගියොත් ဒုတိ ය සංඥා සූත්‍රයට සංඥා 7ක් පිළිබඳව මතක් කරන්න කියලා දෙනවා. සත්‍තිමේ භික්ඛවේ සංඥා භාවිතා බහුලීකතා මහප්පලා හොಂತಿ. මෙන්න මේ සංඥා 10 මෙනෙහි කරනවා නම් මහත්ඵල මහානිසංස වෙනවලු. ඒක නිවනට මාර්ගය වෙනවලු. අසුභ සංඥා, මරණ සංඥා, ආහාරයේ පටික්කුල සංඥා, සබ්බ ලෝකේ අනබිර සංඥා, අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනත්ත් සංඥා, ඉමේ භික්ඛවේ සත්‍ය. එතකොට මෙතන අපි කතා කරන මාතෘකාවේ එතන තුනක් හව වෙලා තියෙනවා. එතකොට අනිච්චේ දුක්ඛ සංඥාවත්, දුක්ඛේ අනත්ත් සංඥාවත් මේ ටිකත් ඇත්තටම අපි කතා කරන ටික තුළ මේ කව වෙනවා. ඊට පස්සේ අපි ගියොත් අංගුත්තර නිකායේ දසක නිපාත පාළියට තවත් 10ක් ගැන සඳහන් කරලා තියෙන සංඥා මෙනෙහි කළ යුතුයි. ඒක පැහැදිලි. අපි කතා කරන ගිරිමානන්ද සූත්‍රය විතරක් නෙවෙයි තවත් බොහෝ තැන්වල මේ සංඥා පිළිබඳව විග්‍රහයක් තියෙනවා. දැන් මෙතන පෙන්නනවා දසීමා භික්ඛවේ සංඥා භාවිතා බහුලීකතා මහප්පලා හොಂತಿ. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, මරණ සංඥා, ආහාරේ පටික්කුල සංඥා, සබ්බ ලෝකේ අනබිර සංඥා, අට්ටික සංඥා, පුලෝක සංඥා, විනීලක සංඥා විච්ඡිද්ද. මේ කියන්නේ මේ මරණයක කෙනෙක් මලාට පස්සේ දවස් 7ක කාලය තුල මේ ශාරීරියේ වෙනස් වීම දකින්න. මේකට කියනවා අසුභය කියලා. දස අසුභය. එතකොට මේ ඒ ටිකත් නිරන්තරයෙන් මෙනෙහි කරන්න කියලා මතක් කරනවා. එතකොට මේ සංඥා පිළිබඳව සූත්‍ර ගානකම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි ගිරිමානන්ද සූත්‍රය විතරක් නෙවෙයි තවත් සූත්‍ර ගානකම මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි. අද වැඩි බාහිර දේවල් නැහැ ධර්මයමයි සාකච්ඡා කරන්න ටිකක් බෝරින් වගේ වුණත් හොඳට අහගෙන ඉන්න තාම වටින දේශනාවක් නිසා. හොඳයි. අපි ඊළඟ නැවතත් ආපු සූත්‍රයට කතමා දස අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා මේ සංඥා 10. දැන් මෙතන ඔබ දකිනවා ඇති මම ඉරිගහලා තියෙනවා අනිච්ච සංඥා කියන එක යටිනුයි සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන එක යටින්. දැන් මේ දෙක යටින් ඔබ දකිනවා ඉරිගහලා තියෙනවා. දැන් අනිච්ච සංඥාව කියන්නේ අනිත්‍ය සංඥාව හොඳයි. හැබැයි ආපහු කියනවා සියලු සංස්කාරයන්හිත් අනිත්‍ය දකින්න කියලා. එතකොට මෙතන බලපු ගමන් අපිට තියෙනවා පොඩි නිකන් පටලවිල්ලක් වගේ. ඇයි මේ අනිච්ච සංඥා වඩන්න කියලා ආපහු සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා තව එකක් දේශනා කරන්නේ. දැන් මෙතන දැක්ක ගමන් පොඩි ගැටලුවක් වගේ තියෙනවා. ඒතර අපි මේක පොඩ්ඩක් ලියා ගමු. මේක ලියා ගන්න සූත්‍රයක් හෙව්වා එහෙම මට හරියට හමු වුන්නේ නැහැ. ඒතර දැන් මෙන්න මෙතෙන්ට තමයි මේ ඔන්න මගේ අදහසක් එන්න හදන්නේ. දැන් මේ අදහස කවුරුත් පිළිගන්න යන්න එපා. මෙහෙම වෙන්නේ නැති කියලායි මම මේ සාකච්ඡා කරන්නේ. හරි. ඒකේ වගකීම මොනවා හරි වුණොත් මම බාර ගන්නවා. ඒක මම මධ්‍යස්ථව විග්‍රහ කරලා දෙනවා. හරි. දැන් මට තේරෙන පරාසය තුල දැන් අනිච්ච සංඥාව තුල බුදුහාමුදුරුවෝ මේ ඉන්ද්‍රියයන් මේ ස්කන්ධ පහේ අනිත්‍ය දකින්න කියලායි ප්‍රකාශ කරන්නේ. එතකොට අපි අනිච්ච සංඥාව තුල අනිච්ච සංඥාවෙන් මූලිකව සෝවාන් මාර්ගයට එන්න නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ දස්සන පහතබ්බය වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි ස්කන්ධ පහේ අනිත්‍ය අපිට අවබෝධ වෙන්න ඕන. එතකොට ඒක ඒ මූලික මේ සෝවාන් මාර්ගයට මේ නිවනට යන මාර්ගයට බහින තැන එතන වගේ නෙවෙයි මට පේන්නේ. හරි? එතකොට ස්කන්ධ පහේ අනිත්‍ය අපි බලන්නේ නැතුව වෙන මොකක් බැලුවත් අපිට ඇත්තටම දසන පහතබ්බය හදාගන්න බෑ. එතකොට මුලින්ම මේ ස්කන්ධ පහ Taman දිහින්ම තමයි අනිත්‍ය කොට මේ තේරුම් ගන්න ඕන. එතකොට මෙතෙන්ට එනකොට සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියනකොට මෙතන ස්කන්ධ පහේ දකිනවා. මෙතන යම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සමස්තය තුලම අනිත්‍ය දකිනවා. එතකොට මේක නිකන් මූලික ස්වરૂපයක් වගේ මට හිතෙන්නේ. මේක නිකන් ඊටත් එහා ගිහිපු මේ ටික පහාණය වෙනකොට සම්පූර්ණ වෙන එකක් වශයෙන් සබ්බ සංකාරය අනිච්ච සංඥා මට තේරෙන විදිය තුල. එහෙනම් මෙහෙම දෙකක් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට දස්සනා පහතබ්බෙන් අනිච්ච සංඥාව අපි ප්‍රගුණ කරගන්නකොට භාවනා ඉතින් ගියාම ඊටු ටිකෙන් සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා පූර්ණත්වයට පත් කළ ගතිය යුතුයි කියන අවබෝධයයි මට තියෙන්නේ. හරි? එතකොට එහෙම කිව්වත් ඒ කතාව ආපහු පොඩ්ඩක් එහා මෙහා යනවා මෙන්න මේ එන සීල සංයුත්තේ. සීල සූත්‍රය. එතකොට මේ සූත්‍රය පැහැදිලිවම කියනවා භික්ෂුවක් වුණත් පුදුම් භික්ෂුවක් වුණත් ආර්ය මාර්ගය සඳහා උත්සාහ කරන
සෝවාන් කෙනෙක් වුණත්, සකෘදාගාමී කෙනෙක් වුණත්, අනාගාමී කෙනෙක් වුණත්, රහත් කෙනෙක් වුණත් ඒ කෙනා අනිවාර්යයෙන්ම ස්කන්ධ පහේ අනිත්‍ය මෙනෙහි කර යුතුයි කියන කාරණය. ඔබ කියවන්න සීල සූත්‍රය. මේක සංයුත්ත නිකායේ තියෙන්නේ උපරිපන්නාසකේ. කියවන්න. එතකොට අර කියපු කතාව ආපහු ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙනවා. එතකොට මෙතන අපිට මේක ඇත්තටම ප්‍රශ්නාර්ථයක්. ඇයි මෙහෙම දෙකක් තිබ්බේ කියලා මගේ අවබෝධයට දස්සන පහතබ්බේ අනිච්ච සංඥාවලින් සිද්ධ වෙනකොට භාවනා, ආසේවනා, පරිවර්ජනා ටික සබ්බ සංකාරයේසු අනිච්ච සංඥාවලින් සම්පූර්ණත්වයටපත් වෙනවා කියන මතයයි මට තේරෙන්නේ. ඒක මගේ මතයක්. මම හිතන දෙයක්. ඒක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. හොඳයි. අර ප්‍රශ්නය ගැන තියෙනම් ඔන්න දේශනාව අවසානයේ මට සඳහන් කරන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අපි එමු අනිච්ච සංඥා කියන තැනට. මොකද මේ අනිච්ච සංඥාව ඊටාම වැදගත්. මොකද අද වෙනකොට මේ අනිච්ච සංඥාව තරම් මේ අනිච්ච කියන වචනේ තරම් මේ විවාදයට ලක් වෙච්ච වචනයක් නැති තරම්. එතකොට මේ අනිච්ච කියන වචනය මත පදනම් වෙලා අද විවිධ ගුරුකුල බිහි වෙලා තියෙනවා. එතකොට දායකයෝ විදිලා තියෙනවා. නේ ගිහියෝ එක එක විදිහට බෙදලා තියෙනවා. ස්වාමින් වහන්සේලා බෙදලා තියෙනවා. ඉතින් ඒ හන්ද මේ අනිච්ච කියන වචනය හරිම ගැඹුරු වචනයක්. මොකද බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නෙත් මේ ධර්මතාවය කියලා දෙන්න. හැබැයි මේ කියලා දීපු ධර්මයේම අල්ලගෙන අද අපි කොච්චර කොතෙන්ටද ගිහිල්ලා තියෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. හරි. ඒ නිසා අද මම කල්පනා කරනවා මේ අනිච්ච කියන වචනය සූත්‍ර පිටකයේ සහ ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් ඔබට පැහැදිලි කරලා දෙන්න. ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් සූත්‍ර ආශ්‍රයෙන් විතරක්. මේ මගේ මතකුත් මම කියන්නේ නැහැ. අනිච්ච සංඥා මොකක්ද කියලා සූත්‍රානුසාරයෙන් උදාහරණ සහිතව පෙන්නලා දෙන්න. ඉතින් මේ අපි අනිච්ච සංඥාවට පොඩ්ඩක් තේරුම් ගන්න කලින් මෙතන අපි අනිච්ච සංඥාවට ඊට කලින් ඔබ කියවන හැම සූත්‍රයකම ඔබ දකිනවා ඉදානන්ද බික්කු මේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන මේ වචන තුනක් ඔබ දකිනවා. මෙන්න මේ වචන තුන. මේ වචන තුන ඔබ නිරන්තරයෙන් දකින්න. ඉතින් මම කල්පනා කරා දායකයන්ට මේ වචන තුන කියලා දෙන්න. මොකද මේ ළඟදී දායකයෙක් කියලා මට හරි ලස්සන කතාවක් කිව්වා මේ අරඤ්‍යගතෝ වා කියන එකට හරි අමුතු කතාවක් කිව්වා. ඉතින් ඒ හන්ද ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා. මොකද හැම සූත්‍රයකම තියෙන නිසා. හොඳයි. මේ අරඤ්‍යගතෝ වා කියන එක අපි විග්‍රහ කරගත්තොත් මට මේ ළඟ දෙක දායක මහත්තයෙක් කියලා මේ රණ කියලා කියන්නේ රණ භූමිය, අරඤ්‍ය කියලා කියන්නේ කෙලෙස් රහිත භූමියකට යන්න ඕන කියන කතාවයි අරඤ්‍ය කියලා කියන්නේ කියලා. ඉතින් මම කිව්වා හොඳයි දායක මහත්තයා අර්ථය නම් හරිම ලස්සනයි, හරි තර්කානුකූලයි, බට් ඕක මේ කොහේ හරි ත්‍රිපිටකයක තැනකින් තියෙනවා නම් මට පෙන්වන්න කියලා මම මතක් කරා. නමුත් එහෙම පෙන්වීමක් සිද්ධ කරන්න එතුමා සමත් වුණේ නැහැ. මම හිතන්නේ කාට හරි එහෙම පුළුවන් නම් අන්න එහෙම දෙයක් මට තාම ඒක හොයාගන්න බැරුණා. මම දන්න ආකාරයට අරඤ්‍ය කියන එක විග්‍රහ කරලා දෙන්නයි උත්සාහ කරන්නේ. ඔබ අධ්‍යයනය කරොත් විසුද්ධි මාර්ගය කියන පොතේ එන තෙලස් දූතාංග කියන කොටාශය. තෙලස් දූතාංග කියලා කියන්නේ භික්ෂුවක් විසින් සමාදන් විය යුතු දූතාංග 13ක්. ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ ආරණ්‍යක මේ වත සමාදන් වුණා. ඉතින් ඒක ආකාර තුනකට කරන්න පුළුවන්. සාමාන්‍ය විදියට කරන්න පුළුවන්, මධ්‍ය විදියට කරන්න පුළුවන්, උසස් අයුරින් කරන්න පුළුවන්. එතකොට මේ ආරණ්‍ය කියන වචනය අපි පාලි ඩික්ෂනරි පාලි ශබ්දකෝෂයට දැම්මොත් උත්තරේ එන්නේ කැලය කියන අර්ථය. වෙන කිසිම අර්ථයක් නෙවෙයි. ඔබ ඒක භාවිතා කරලා බලන්න. පාවිච්චි කරලා. එතකොට මේ ආරණ්‍ය කියලා කියන්නේ සැබෑවටම කැලයක් වෙන්න ඕන. නේ? එතකොට ඒ ආරණ්‍ය විග්‍රහ කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සූත්‍රාන්තර ක්‍රමය. සූත්‍රාන්තර ක්‍රමයට කියනවා මේ ලෙඩ්ඩු පාතය කියලා. අනිත් එක තමයි විනය පිටකයෙන් අපිට විග්‍රහය ගන්න පුළුවන් ක්‍රමයකට කියනවා විනයදරයන්ගේ මතය කියලා. ආරණ්‍ය සම්බන්ධයෙන් මත දෙකක් තියෙනවා. දැන් ලෙඩ්ඩු පාතය එහෙම නැත්නම් සූත්‍ර පිටකයට අනුව ආරණ්‍ය කියලා කියන්නේ යම් කිසි ගමක කැලයට සමීප අවසාන ගෙය. ඒ ගෙදර අපි හිතමු ගෙදර ඉන්න කාන්තාවක් ඉඳුල් වතුර ටික වීසි කරන තැන තියෙනවා කියලා. ඒ ඉඳුල් වතුර ටික වීසි කරන තැන ඉඳලා මධ්‍ය පුරුෂයෙක් ගලක් අරගෙන විසි කරොත් ඒ ගල වැටෙන තැන ඉඳලා තමයි ආරණ්‍යයට අයිති විනයදරයන්ට අනුව. සූත්‍රදරයන්ට අනුව ඒ ගල වැටිච්ච තැන ඉඳලා තවත් මේ මධ්‍ය පුරුෂයෙක් ඒ ගල අරගෙන ඒ වගේම ප්‍රමාණයේ දුරක් විසි කරාම එතනින් එහාට තමයි අරණ්‍යයට කැලයට අයිති වෙන්නේ.
එතකොට දැන් ආරණ්‍ය ලකුණු කර ගැනීම භික්ෂුවගේ යුතුයකමක් වගකීමක් ඒ වත සමාදන් වෙනවා. කෙනෙක් ආරණ්‍යයට යන්න හේතුව තමයි දැන් ඔබ දන්නවා පන්සල් කරනකොට පන්සල් නඩත්තු කරන්න ඕන ආරක්ෂා කරන්න ඕන 1000ක් දේවල් තියෙනවා. එතකොට ඒ භික්ෂුව මොකද සිද්ධ වෙන්නේ? එයා මේ කාර්ය බහුලත්වයට පත් වෙනවා. එතකොට එයාට ගැටෙන්න තියෙන අවකාශය වැඩි. එයා තුල මානෙ අඩු වෙන්න තියෙන අවකාශය වැඩි. එයා තුල සරල බව වැඩෙන්න තියෙන අවකාශය අඩුයි. එතකොට මේ සමස්තයෙන්ම මිදිලා කැලේට ගියාම භික්ෂුවකට පළවෙනි දේ තමයි අර සමාජයත් එක්ක තියෙන ගැටෙන්න තියෙන අවකාශය අඩුයි. දෙවෙනි එක තමයි එයා තුල බොහොම සරල බවක් ඇති වෙනවා. මානෙ අඩු වෙලා යනවා. එතකොට මේ සමස්තයත් එක්කම කැලේකට ගියාම භාවනා කරන්න ඒ භික්ෂුවට බොහෝ අවකාශයක් ලැබෙනවා තමන්ගේ ආධ්‍යාත්මික ගමන වඩා ඉක්මනින් යන්න. විහාරයක ඉන්නකොට ඒ කටයුත්ත එතකොට කාර්ය බහුලත්වය නිසා වැඩ අධිකත්වය නිසා එච්චර අවකාශයක් ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට දැන් උදාහරණයක් වශයෙන් ගමක් කියන එක දැන් ඔය විනය විග්‍රහ කරන්නේ යම් සාත්තු වාහකයෝ කියන්නේ වෙළඳාමේ යන අය ඇවිල්ලා මාස 3කට වඩා හිටියොත් තැනක ඒකත් ගමක්. එහෙම තැනක් වෙන්නත් බෑ. එහෙම වුණොත් එතන ඉඳලා තර විදිහටම ගල් කැටයක් විසික් කරන්න ඕන. එතකොට ආරඤ්‍යගතෝවා කියලා කියන්නේ ඔන්න ඔය කියපු විනය සීමාව තුල පනවගෙන යම් භික්ෂුවක් කැලේට යනවා නම් අන්නේ භික්ෂුව ආරණ්‍ය කියන තැනට අයිති වෙනවා. එතකොට ආරඤ්‍යගතෝවා කියන්නේ එහෙම දෙයක්. එහෙම නැතුව මේ කෙලෙස් නැති භූමිය කියලා කෙනෙකුට කියනවා නම් එතකොට අර විනය පිටකේ සම්පූර්ණයෙන් අයින් කරන්න වෙනවා. රුක්ක මූල කියලා කියන්නේ අපි රුක්ක මූල කියන එක විග්‍රහ කරගත්තොත් රුක්ක මූලයක් යම්කිසි භික්ෂුවක් සමාදන් වෙනවා නම් ඒ රුක්ෂය ඒක ගමේ වෙන්න පුළුවන්, කැලේ වෙන්න පුළුවන්, කොහේ හරි වෙන්න පුළුවන්. ඒ රුක්ෂය බොහෝ දුරට මේ ආරණ්‍ය කැලයක් වෙනවා නම් ඒක ආරණ්‍ය වෙනවා. මේක ගමේ තමයි බොහෝ දුරට විහාරයේ කෙලවර පිහිටි කියන අර්ථය තමයි තියෙන්නේ. එතකොට ඒ ගහක් තෝරගන්නවා නම් ඒ ගහත් තෝරන්න ඕන විදියක් තියෙනවා. ඒ ගහ රාජ්‍ය සීමාවේ පිහිටි රුකක් වෙන්නත් බෑ. ගහක් වෙන්නත් බෑ. රජයටයි. රාජ්‍ය සීමාව තුල තියෙන. ඒ වගේම ඒ ගහේ දෙවියෝ වෙසනවා කියලා මිනිස්සු බුදු පූජා පවත්වනවා නම් එහෙම ගහක් වෙන්නත් බෑ. ඒ වගේම ගහකින් ඉලාටු ගන්නවා නම්, ගෙඩි ගන්නවා නම්, මල් ගන්නවා නම්, පළ ගන්නවා නම් යම් කෙනෙක් ඒ වෙනි ගහක් තෝරන්නත් බෑ. යම් ගහක වවුලන් වසනවා නම් ඒ වගේ ගහක් තෝරන්නත් බෑ. ඒ වගේම සිදුරු තියෙනවා නම් ඒ වගේ ගහක් තෝරන්නත් බෑ. මොකද ඒ ගහට සත්තු එහෙම ආවහම එතන කරදරයක් වෙන නිසා. ඒ වගේම විහාරයේ මැද පිහිටි ගහක් වෙන්නත් බෑ. විහාරයක කෙළවර පිහිටි ගහක් වෙන්න ඕන. අන්න එහෙම ගහක් පිහිටවගත් ස්ථාපනය කරගෙන පනවගත්තාම තමයි ඒක රුක්ක මූලික වෙන්නේ. රුක්ක මූලිකයකට යන්නේ විදර්ශනාවට වැඩි කැමැත්තක් තියෙන අය. ඒකට හේතුව තමයි ගහේ ලාදලු මධ්‍ය වයසට ගිහිපු එමනම් මේ වේලිච්ච ඒවා. එතකොට මේ කොළ බිම වැටෙනකොට ඒ කොළ හරහා පුළුවන්කම තියෙන රුක්ක මූලිකයාට විදර්ශනාව ඉස්මතු කරගන්න. ඒ නිසා ගහක් මුලට යන්න කියලා. ඒ වගේම ප්‍රශ්න අඩුයි. රකින්න දෙයක් නැහැ, පරිස්සම් කරන්න දෙයක් නැහැ, ආරක්ෂා කරන්න දෙයක් නැහැ. ඒක පුදුම සහනයක් විතර තියෙනවා. එතකොට ආරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා. ඊළඟ කාරණේ තමයි ශුඤ්ඤාගාරගතෝ. ශුඤ්ඤාගාර කියලා කියන්නේ හිස් භූමිය. ඒ කියන්නේ ජන ශූන්‍ය. පෙලක් අය කියනවා සොහොන් බිමක් කියලා. සොහොන් බිමකට බොහෝ දුරට යන්නේ රාගාධික යෝගාවචරයේ. ඒකට හේතුව තමයි අර මිනී දිහා බලලා දස අසුබේ වඩා ගන්න. එතකොට අසුබ භාවනාව මෙනෙහි කරනවා. එතකොට එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කන්දක ගුහාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තව කිව්වොත් මේ පලාපුංජය කියලා කියන්නේ මේ තනබිසි පිදුරු ගොඩවල් වගේ මේ වගේ තැනක් කෙනෙකුට වෙන් කරගන්න පුළුවන්. ඒතර මේ සමස්තය තුළ අපිට පැහැදිලි ඇලීම් ගැටීම් නැති තැනක් තමයි භෞතිකව හදලා තියෙන්නේ ලෙහෙසියෙන් මානසික සංවරය ඇති කරගන්න. ඉතින් මේකට වෙන අර්ථකථන දෙන්න ගියොත් එතකොට අර විනය පිටකයේ සම්පූර්ණ අයින් කරන්න සිද්ධ වෙනවා. නිසා ඔබට පැහැදිලි ඇති දැන් මොකද්ද ආරඤ්‍යගතෝවා කියන්නේ? මොකද්ද රුක්ක මූලගතෝවා කියන්නේ? මොකද්ද ශුඤ්ඤාගාරගතෝවා කියන්නේ කියලා. හොඳයි. දැන් ඔන්න
ඒ ටිකත් විසඳලා දුන්නා. දැන් සූත්‍රයක් අධ්‍යයනය කරනකොට මොකද්ද ආරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියන කාරණේ අවබෝධ කරගන්න. හොඳයි. ඊළඟට එමු අපි වැදගත්ම කාරණය අනිච්ච කියන වචනය පිළිබඳව. මම මුලින් මතක් කරා වගේ මේ අනිච්ච සංඥාව තරම් විචාරයට ලක් වෙච්ච වෙන අනිච්ච කියන වචනේ තරම් විචාරයට ලක් වෙච්ච වෙන වචනයක් නෑ. ඉතින් ඒ නිසා අද මේක මේ සූත්‍ර පිටකයෙන් අරගෙන විග්‍රහ කරලා දෙන්නයි සූත්‍ර මිත්‍ර පිටකයෙන් අරගෙන විග්‍රහ කරලා දෙන්නයි උදාහරණ සහිතව උත්සාහ කරන්නේ. ඔබ දන්නවා වචන දෙකක් තියෙනවා අනිච්ච සහ අනිච්ච කියලා. මෙතන මහ ප්‍රාණචයන්නාවත් මේක අනිච්ච වෙනවා. දැන් මේ වචන දෙකම අරගෙන ඔබ පාලි ඩික්ෂනරියට මේ දාලා බැලුවොත් ඔබට තේරෙයි අනිච්ච කියන අල්ප ප්‍රාණචයන්නට එන්නේ නිට්ටය නොවූ හැම කල්හිම නොපවත්නා කියන වගේ අර්ථයක්. අනිත් වචනේට අනිච්ච කියන එකට එන්නේ ආසා රහිත තෘෂ්ණා නැති කියන අර්ථයක්. දැන් යම් කිසි කෙනෙක් මහ ප්‍රාණචයන්න පාවිච්චි කරනවා නම් අනිච්ච වෙනුවට ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒකට හේතුව එහෙම වුණොත් සම්පවර්ණ අර්ථය වෙනස් වෙන නිසා. හරි? දැන් මේ වචන දෙකම තියෙන සූත්‍රයක් අපිට හමු වෙනවා. මේක හරිය ලස්සනට විග්‍රහ කරගන්න පුළුවන් සංයුත්ත නිකායේ දේව සංයුත්තේ මෙන්න මේ ජන්තු සූත්‍රය කියන සූත්‍රය. ඒ සූත්‍රයේ මේ වචන දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඒතර ඔබට මේ සූත්‍රය අධ්‍යයනය කරා නම් මේ වචන දෙකේ ප්‍රශ්නය සම්පූර්ණ අයින් කරගන්න පුළුවන්. මේක සම්පූර්ණ බුද්ධ වචනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයන්. එහෙනම් ඔන්න කාට හරි මේ වචන දෙකේ ප්‍රශ්නයක් තියෙනවා එයා යන්න ඕන සංයුත්ත නිකායේ සඝාත වග්ග පාළියේ ජන්තු සූත්‍රය කියන සූත්‍රයට. ඒ සූත්‍රයට ගියහම මෙන්න මේ ලස්සන ගාතාවක් තියෙනවා. සුඛජීවිනෝ පුරෝ ආයු ආසුම් බික්ඛු ගෝතම ශාවකා අනිච්චා පිණ්ඩ මේසනා අනිච්චා සයනාසනං ලෝකේ අනිච්චිතං ඤත්වා දුක්ඛසත්තං අකංසුතේ. ඔන්න ගාතාව. දැන් මේක ඔබ දකින්නද මේ අනිච්ච කියන රතු පාටින් මම ලකුණු කරලා තියෙනවා. මේ අනිච්ච කියන එක කොළ පාටින් ලකුණු කරලා තියෙනවා. ඒතකොට මේ වචන දෙකම එකම ගාතාවේ තියෙනවා. දැන් ඒකයි මම කියලා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා මේක සම්පූර්ණ විසඳ ගන්න පුළුවන් කියන කාරණය. දැන් මේකේ අර්ථයට අපි ගියහම පැහැදිලිව සුඛජීවිනෝ පුරෝවාසින් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් යම්කිසි ශ්‍රාවකයෙක් බොහොම සතුටින් ජීවත් වෙන්නේ කුමක් නිසාද? මෙන්න මේ අනිච්චා පිණ්ඩ මේසනා පිණ්ඩපාතයට තියෙන ආශා නැතිකම් සයනාසනං සේනාසන සෙනසුන් වලට තියෙන අකමැත්ත කැමැති නැති බව. එතකොට යම්කිසි භික්ෂුවක් පිණ්ඩපාතයට සේනාසනයට පිණ්ඩපාතය කියලා කියන්නේ කෑම බීම සේනාසන කියලා කියන්නේ ඔය ඇඳුම් පැළඳුම් එතනින් ගියාම පන්සල් වල තියෙන ඒ භාණ්ඩ ආදී මේව වලට යම්කිසි කෙනෙක් තුල ආශා රහිත බවක් තියෙනවා නම් කැමැත්තක් නැත්නම් එයාට පුළුවන්කම තියෙනවා ඒ කෙනා ලෝකේ අනිච්චං ඤත්වා ලෝකේ තියෙන ෂය ස්වභාවය දැනගෙන ලෝකේ පවත්න අනිත්‍ය ස්වභාවය දැනගෙන දුක කෙලවර කරාහුය දුක්ඛ සත්තං අකංසුතේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තණ්හාව නැතුව පිටු සොයන්නාහුව තණ්හාව සෙල්සුන් සොයන්නේ සුවසේ පවත්නාවුව ලෝ අනිත්‍ය දැන උන් දුක් කෙලවර කර. ඒතර දුක් කෙලවර කර අනිත්‍ය දැක්ක තණ්හාව නැති භික්ෂුව සුඛ ජීවිනෝ බොහොම සතුටින් ජීවත් වෙනවා. දැන් බලන්න අනිච්ච කියන වචනේ මහ ප්‍රාණචයන පාවිච්චි කරේ තණ්හාව නැති කියන එකට අනිච්ච කියන එක පාවිච්චි කරේ අනිත්‍ය කියන එකට. අපි අනිච්ච කියන වචනේ තා පොඩ්ඩක් විග්‍රහ කරගමු ඊටු සූත්‍රات එක්ක. එතකොට මෙතන යම් කෙනෙකුට ගැටලුවක් තිබ්බනම් මේ අනිච්ච දැන් වරද්දගෙන පාවිච්චි කරන්නේ මේ අනිච්ච තමයි හරි කියලා ඔන්න මේ ප්‍රශ්නේ මෙතනින් निराකරණය වුණා මේ සූත්‍රයෙන් වැඩි විස්තර සඳහා ඒක කියවන්න. ඊට පස්සේ අපි යමු ඊළඟ කාරණේට මේ අනිච්ච කියන කාරණේ තා පොඩ්ඩක් විග්‍රහ කරගන්න. මේ අනිච්ච කියන වචනය අනිත්‍යයි කියන එකට ත්‍රිපිටකයේ පාවිච්චි කරා නම් ඒ සියලු තැන්හිම පාවිච්චි කරේ අල්පචයන. මේ මහ ප්‍රාණචයන නෙවෙයි. ඒක හොඳට සූත්‍ර අධ්‍යයනය කරලා බලන්න. හරි? දැන් මෙතන අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං රූප සමෝසුකෝ. නේ? පරිනිබ්බාන සූත්‍රය සංයුත්ත නිකායේ. දැන් මෙතන වත ඒකාන්තයෙන් සංස්කාරා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් අනිච්චා ෂණ භාවයට පත්වන සුළුය වෙනස් වෙන සුළුය. එහෙම නැත්නම් විනාශ ස්වභාවයට පත් වේ. මොකද්ද ලක්ෂණේ? උපාද වය ධම්මින. උපදිනෝ
විනාශ වෙනවා ඒ අතර කාලයක් පවතිනවා. මේක තමයි අනිත්‍ය කියන්නේ. uppajjitva niruddhanti te sammuta sammusta. ඔක තමයි අනිත්‍ය කියන වචනය මෙතන මේ විදිහට තමයි විග්‍රහ කරලා තියෙන්නේ. යම් සංස්කාරයක් ඉපදිලා විනාශ වෙලා පවතිනවා නම් ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ සියල්ල අනිත්‍ය වෙන්නේ මෙන්න මේ ලක්ෂණය නිසා. හොඳයි. ඊළඟට අපි යන් රූපං අනිච්ඡං khයට්ටේන. මේක තව එහාට ගියාම තියෙනවා බයට වෙන ආදී වශයෙන්. මෙතන khයට්ට කියලා කියන්නේ රූපය අනිත්‍ය වෙන්නේ මොන අර්ථයෙන්ද? ෂයවන අර්ථයෙන්. ෂයවන අර්ථයෙන්. ඒතර පැහැදිලි අනිච්ච කියන වචනේට තවත් පර්යාය වචනයක් තමයි ෂය වෙනවා කියන අර්ථය. අපි අනිච්චයේ තියෙන පූර්ව අනිත් ලක්ෂණ සියල්ලම අපි ඊළඟ කතා කරමු. එතකොට මේ හැමතැනම පැහැදිලි පාවිච්චි කරලා තියෙන දැන් අපි ඊළඟ ගියොත් පේටකෝපදේශයට පිටුවංග 164ට සංකතානං ධම්මානං විනාශග්ගහන ලක්කනා අනිච්ච සංඥා තස්ස උදයබ්බයෝ පදට්ඨාන. මේ තාම ලස්සනද අනිච්ච සංඥාව සංකත ධර්මයන්ගේ විනාශ ග්‍රහණ ලක්ෂණයයි. විනාශ වීම ග්‍රහණයේ ලක්ෂණය. නේ? ඊට උදයපට කියන්නේ උදයබ්බය ආසන්න කාරණය. මේ විනාශාර්ථයේ යෙදේ. තාම පැහැදිලි මෙතන විනාශාර්ථයෙන් අනිච්ච කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟ ගියොත් පෙඩෝපදේශයේත් 162 පිටුවට තත්ත කතමා අනිච්ච සංඥා සබ්බ සංකාරේ උප්පාද වය ධම්මිනෝ යාති සංඥා සංජානතා වත්තන උග්ගතෝ අයං අනිච්ච සංඥා. ඒ අනිච්ච සංඥා වල සියලු සංස්කාරය උප්පාදය හා විනාශ ස්වභාවය කොට ඇත්තාහ. මේ සංඥා ඥාන ආකාරයෙන් විනිශ්චය කිරීම ගැනීමෙන් වේද මේ අනිච්ච සංඥාව. මේ උප්පාද විනාශාර්ථයෙන් දැක්වේ. ඒතකොට පැහැදිලි මෙතන අනිච්ච මොන අර්ථයෙන්ද විග්‍රහ කරලා තියෙන්නේ කියලා. ඒ වගේම පටිසම්භිදා මග්ගයේ අපි පිටුවංක 144 ගියොත් රූප අනිච්චා සංකතා පටිච්චසම්පන්න කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මාති වත්තේති වාදී වශයෙන් තියෙනවා. රූපයෝ අනිත්‍යය ප්‍රත්‍යෝපන්නය ප්‍රතිච්ඡ සමුප්පන්නය ක්ෂය ස්වභාවය වේ ස්වභාවය විරාග ස්වභාවය නිරෝධ ස්වභාවය නිශ්චය කෙරේ. දෙවි යන අර්ථින් ක්ෂය ධර්මයයි දක්වන ලදී. එතකොට අපිට පැහැදිලි මේ සමස්තය තුලම ක්ෂය වෙනවා කියන අර්ථය උපාද වැය වෙනවා කියන අර්ථයට අනිච්ච කියන වචනය පාවිච්චි කරලා තියෙනවා කියන කාරණය. එතකොට අපි දැන් මේක වරද්ද ගන්න හොඳ නැහැ. ඒකයි මේ සූත්‍රානුසාරයෙන් ඔබට මම මේ කියලා දෙන්නේ. කිසිම කෙනෙකුට මේ පිළිබඳව තවදුර අධ්‍යයනය කරන්න අවශ්‍ය නම් තමයි මම මේ සියලුම සූත්‍ර මේ ත්‍රිපිටකයේන පොත් ටික සඳහන් කරලා තියෙන්නේ. ඕන කෙනෙකුට මේව අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට අපි රේරුකාණේ චන්දිරණ හඳුරුන්ගේ විදර්ශනා භාවනා ක්‍රමයේ කියන එකේ මාර්ග ඥාන දර්ශන විසුද්ධිය කියන කොටස කියවද්දී අපිට අනිච්ච සංඥාව හරි ලස්සනට එතන විග්‍රහ කරලා තියෙනවා. අනිච්ච සංඥාවට සම්බන්ධ සියුම් ලක්ෂණ ටික එතන තියෙනවා. මේ බලන්න තාම ලස්සන තියෙනවා. සංස්කාරයන්ගේ ඒවහා නිරුද්ධ වන්නා වූ ස්වභාවය, බිඳෙන්නා වූ ස්වභාවය අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ලක්ෂණයේ ඇති සංස්කාරයෝ අනිත්‍ය. සංස්කාරයන්ගේ බිඳෙන බව ප්‍රධාන අනිත්‍ය ලක්ෂණයි. දිරණ බව, කුෂවන බව, ඉදිමෙන බව, මෝරණ බව, වියලෙන බව, සිදුරුවන බව, පැකිලෙන බව, කැපෙන බව, කැඩෙන බව, කැටිවෙන බව, දියවන බව, පිලුණු බව, කුණුවන බව මේ ආදී වශයෙන් විග්‍රහ කරන මේවා අනිත්‍යයේ භවංගු ප්‍රධාන අනිත්‍ය ලක්ෂණ නිසා පෙනෙන අන්‍ය ලක්ෂණය ඔය අනිත්‍ය ලක්ෂණය. එතකොට දැන් අපිට පැහැදිලි අනිත්‍ය කියන්නේ කුමක්ද කියන කාරණේ. සිල් දනාට මම හිතනවා පැහැදිලි කියලා. එතකොට තව ටිකක් අපි ගැඹුරට ගියොත් මේ උදය වැය කියන මේ ස්කන්ධ පහේ ඇතිවීම සහ විනාශ වීම දැකීම අනිත්‍යයි කියන කාරණයට. ඒක තමයි අපිට ගන්න තියෙන ගැඹුරුම අර්ථය. මට තේරෙන්නේ අර අපි අනිච්ච සංඥාව තුළ මූලිකව ස්කන්ධ පහේ අනිත්‍ය දකින්න කෙනා අරගෙන ඇවිල්ලා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කිව්වහම මේ උදේවය තැනට තමයි ගෙන්නේ කියන මතය තමයි මට හිතෙන්නේ. මෙතන තමයි කෙලවර. එතකොට මේ පටිසම්භිදා මග්ගේ මේ සඳහන් වෙනවා මේ උදේවය ඥානය පිළිබඳව ප්‍රාර්ථනා කරන්න පුළුවන් පටිසම්භිදා මග්ගේ ඥාන කතා කියන කොටස. ඒක ඉතාම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. උදේවය කියන කාරණය ස්කන්ධ පහේ ඇති වෙන්න හේතු පහත් ඒ වගේම ඒ හේතු පහ නැති වුනහම ස්කන්ධ පහ විනාශ වෙන ස්වરૂපයක්. රූපස්කන්ධේ මේ අවිද්‍යාව තෘෂ්ණා කර්ම ආහාර නිබ්බන්ති කියන මෙතන නිබ්බන්ති කියලා කියන්නේ අද්ධා ඒකාන්තයෙන් සංසිද්ධි පරම්පරා කන වශයෙන් ක්ෂයවන බව වශයෙන් දැකීම උත්පාද ලක්ෂණය දැකීමයි පස්වෙනි කාරණේ වශයෙන් විග්‍රහ කරන්නේ. එතකොට මෙතන මෙන්න මේ කියන අවිද්‍යාව තෘෂ්ණා කර්ම ආහාර නිබ්බන්ති කියන මෙන්න මේ කාරණා නිසා රූපස්කන්ධය ඇති වෙනවා. ඒතර මේ කාරණා පහ නැතිවීමෙන්ම රූපස්කන්ධය නැති වෙනවා.
එතකොට මේ අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියන වෙයින්ම වේදනාව හට ගන්නවා. ඒවායේ නැතිවීමෙන්ම වේදනාව හට වෙනවා කියන මේ 25 ආකාරයේ සිටීම, වැය 25 ආකාරයකට සිටීම සහ උපාදී 25 ආකාරයකට සිටීම 50 ආකාරයකට මේ උදේවැය දැකීම අනිත්‍ය දැකීම කියලා අපිට ගැඹුරු අර්ථයෙන් ගන්න පුළුවන්. එතකොට මෙතන අනිත්‍යයට දෙන්න පුළුවන් ගැඹුරු අර්ථය ඒකයි. හොඳයි. අපි ඊට පස්සේ ආපහු ආවොත් අනිච්ච සංඥාවට. එතකොට මේ අනිච්ච සංඥාව ගැන තව අපිට ගොඩාක් තියෙනවා කතා කරන්න. මම මෙතන අනිච්ච සංඥාව ආපහු ඉවර කරන්න ගියොත් මට තව පැයක් විතර යන නිසා අපි අනිච්ච කියන වචනය තේරුම් ගත්ත නිසා හරියටම පැයක් දේශනාව සිද්ධ කළා 8:40යි. අපි මෙතනින් දේශනාව අදට නවත්තමු. ඔබට තියෙන ප්‍රශ්න එහෙම මට ඊමේල් කරන්න. මම හැම දිනාටම මේ මගේ ඊමේල් එක මේ ෂෙයා කරන්න. මෙතන තියෙන ප්‍රශ්න එවන්න. මොකද අර එක ප්‍රශ්න එක විදිහ වෙන්න පුළුවන්. දැන් අද අපි අනිච්ච සංඥාව මොකක්ද කියලා kt.gmail.com මම හැමෝටම ඊමේල් එක ලැබෙන්නේ නැති. තියෙන ප්‍රශ්න ඔය ඊමේල් එකට දාන්න. එතකොට මේ අපිට පුළුවන් තවදුරටත් සාකච්ඡා කරන්න. අද මම කල්පනා කරනවා හරියටම පැයක් ගිය නිසා අපි මෙතනින් මේක මේ දේශනාව නතර කරමු. අපි ඉදිරියේදී අපි කතා කරමු මේ කොහොමද අනිච්ච සංඥාව වඩන්නේ කියලා. අතරම අනිච්ච සංඥාව වඩනවා කියලා මෙතන සඳහන් කරන්නේ ඉති රූපං රූපය කුමක්ද? ඉති රූපස්ස සමුදය රූපයගේ ඉපදීම කොහොමද? ඉති රූපස්ස අත්ංගම රූපයගේ විනාශය කුමක්ද? මෙන්න මේ තුන දැකීම තමයි අනිච්ච සංඥාව කියලා කියන්නේ. ඉතින් අපි මේ අනිච්ච සංඥාව කොහොමද ඒ රූපයේ හට ගැනීම කොහොමද ඇති වෙන්නේ කියන කාරණය, ඒ රූප සංඥාව කොහොමද අඳුරගන්නේ කියන කාරණය ඒ ටිකත් එක්ක අපි කතා කරමු ඊළඟ දවසේ. ඒකට අදට මම කල්පනා කරනවා මෙතනින් දේශනාව පැයකින් අවසන් කරන්න. හරියටම පැයයි. ඉතින් අද අපි මේ අන්තර්ජාල ගැටලුවක් ඇති වෙච්ච හන්ද මේ බොහෝ පිරිසක් අපිට සම්බන්ධ කරගන්න බැරි වුණා. නමුත් පැහැදිලි පිරිසක් ඉන්නවා. අපි දිගටම සාකච්ඡා කරමු මේ සංඥා 10 කොහොමද මේ හොඳට අවබෝධ කරගන්නේ කියන කාරණේ. ඒ අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් මේ ජීවිතේට. කොටින්ම අනිච්ච සංඥාව තුළම තමයි තේරුම් ගත්තොත් ඒක ඉතාම වැදගත්. අද දේශනාව ටිකක් මේ තියරිටිකල් වැඩි. ඒකට හේතුව මේ ටිකක් මේ න්‍යායාත්මක කරුණු ටික. මොකද මම මේ කරුණු ටික ඉදිරිපත් කරේ බොහෝ අය අතර මේ සම්බන්ධව ප්‍රශ්න තියෙන නිසා, ගැටලු තියෙන නිසා. හැබැයි මේ කතා කරපු කිසිම දෙයක් සියලුම දේවල් වලට මම උදාහරණ සහිතව සූත්‍ර පිටකයෙන් ඒව පෙන්නුවා. ඒ සූත්‍ර පිටකයේ අවශ්‍ය සූත්‍ර එහෙම තව කාට හරි ඕන නම් මේ ප්‍රසන්ටේෂන් එකත් මට පුළුවන් ඒ අයට ඊමේල් කරන්න. ඒක වැඩි දුර අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ නිසා මේ අපි කාගේවත් මත පස්සේ යන්න ඕන නැහැ. අපි කිසිම පුද්ගලයෙක් ෆලෝ කරන්න අවශ්‍ය නැහැ. අපි බුදුහාඳුරුවෝගේ ධර්මය ෆලෝ කරාම හරි. දැන් පුද්ගල ෆලෝ කරන්න පටන් ගත්තට පස්සේ දැන් හිතුම් මගේ පස්සේ කවුරු හරි ආවා කියලා. ඒතර මගේ ඥානේ යම් ගැටලු වෙන එකකින් අහුනොත් උන්න ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් අපි නිවැරදි බුද්ධ වචනේ, පියුතුරු බුද්ධ වචනේ අධ්‍යයනය කරනවා නම් සූත්‍ර පිටකයෙන් අපිට වරදින්න තියෙන අවකාශය අඩු වෙනවා. ඒකයි මම සම්පූර්ණ මේ ත්‍රිපිටකයේම සූත්‍රම අරගෙන ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. ඔබටත් පුළුවන් තවදුරටත් අධ්‍යයනය කරන්න. ඒ නිසා මේ මම සාමාන්‍යයෙන් මෙහෙම මේ බණ කියනවා ටිකක් අඩුයි. ඔබ දන්නවා ඔය ගොඩක් බණ කියන බොහොම සරල. අපි මේ ටික පොඩ්ඩක් සාකච්ඡා කරගෙන මේ සංඥා ටික පිරිසිදු කරගමු. එතකොට මූලිකව ඒ අපිට ඊටාම ප්‍රයෝජනවත් වෙයි ජීවිතේට. ඒක මූලික දහම් කරුණු ටික අපි වරද්ද ගන්න හොඳ නැහැ. එහෙනම් වරද්ද ගත්තාම ඉස්සරහට යද්දී හරි ප්‍රශ්න මතුවෙනවා. ඒකට නිවැරදිව සූත්‍රානුසාරයෙන් ඉගෙනගෙන ගියාම ප්‍රශ්න ඉවරයි. ඒ නිසා සියලු දෙනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආපහු මේ තාක්ෂණික ප්‍රශ්න නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ඊළඟ දවසේ ලබන ඉරිදට අපි කතා කරමු අනිච්ච සංඥාව කියන්නේ කුමක්ද කියන කාරණා. සහ ස්කන්ධ පහ පිළිබඳව අපි විග්‍රහයක් කරගන්නමු සම්පූර්ණ ත්‍රිපිටකයට අනුව. ඒ නිසා සියලු දෙනාටම
තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ කතා කරපු කාරණා ටික ධර්මඥානය ඔබට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාම අපි එකට වෙලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා රක්ඛන්තු මං පරන්ති. සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ තුන් පින අනුමෝදන් වේවා කියලා සාදුවේ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ ධර්ම දේශනාමය පින්කම හේතු වේවා, වාසනාව වේවා. ලබන සතියේත් අපි මේ ගිරිමානන්ද සූත්‍රයේ ඊතුරු කාරණා ටික සාකච්ඡා කරගෙන යමු. හොඳයි. සියලු දෙනාට තෙරුවන් සරණයි වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. දැන් සියලු දෙනාට තෙරුවන් සරණයි.